තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද දවසෙත් අපි අපේ පාලි පාඩමට මේ සම්බන්ධ වෙන්නේ. ධම්මපද අට කතාවේ මට්ට කුණ්ඩලී කතා වස්තුවේ ඒ ධර්ම කොටසෙන් තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ වෙන විට. ඊයේ දවස් වෙන විට අපි කතා කළා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා අදිනිරුද්ධක බ්‍රාහ්මණයාට උපදෙස් දෙනවා. තෙරුවන් සරණ යන්න, ඒ වගේම පංචශීලය ආරක්ෂා කරන්න කියලා උපදෙස් දෙනවා. ඒ උපදෙස් දුන්නට පස්සේ අදිනිරුද්ධක බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නෙත් නැතිව පිළිසඳර කතාවක් කරන්නෙත් නැතිව දානයට පමණක් ආරාධනා කරනවා. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ හෙට අපේ නිවසේ දානයට වැඩම කරන්න වික්ෂ සංඝයා සමග කියලා. ඊට පස්සේ මෙයා වේගයෙන් ගෙදර ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ වික්ෂ සංඝයා වෙනුවෙන් නිවසේ දානය පිළියෙල කරනවා. ඒ කතාව තමයි ඊයේ දවස් වන විට අපි කතා කරමින් හිටියේ. ඉන්පසු අද ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියන කතාව තමයි අපිට දැනගන්නට තිබෙන්නේ. ඒ නිසා අද දවසේ අපි ඉතිරි ටික ඉදිරියට පරිවර්තනය කරමු. සත්තා බික්ඛු සංඝ පරිවුත්තෝ තස්ස ගේහංගන්त्वा පඤ්ඤත්තාසනේ විසීදි බ්‍රාහ්මණෝ සක්කච්ඡං පරිවිසි මහජනෝ සනිපති. සත්තා සාස්ෘණ වහන්සේ බික්ඛු සංඝ පරිවුත්තෝ බික්ඛු සංඝයා පිරිවරා තස්ස ගේහංගන්त्वा ඔහුගේ ගෙදරට වැඩමවා පඤ්ඤත්තාසනේ විසීදි පණවන ලද අසුන්හි වැඩවුන්සේක. හරි. එතකොට මෙතන මේ වාක්‍යයට අපිට ක්‍රම දෙකකට අර්ථ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ආකාර දෙකකට පරිවර්තනය කරන්න පුළුවන්. කොහොමද? එක විදිහක් ගත්ත හැකි මේ තියෙන විදිහට. සත්තා ශාස්ත්‍රඥ වහන්සේ බික්ඛු සංඝ පරිවුත්තෝ භික්ෂු සංඝයා පිරිවරණ ලද්දේ කියලා මෙතෙන්ට හුත්වා කියන ක්‍රියාපදය, ඒ කියන්නේ පූර්ව ක්‍රියාව යොදා ගන්න ඕනේ. භික්ඛු සංඝ පරිවුතෝ හුත්වා. ඒ කියන්නේ භික්ෂු සංඝයා පිරිවරණ ලද්දේ වී කියලා ඒ විදිහට ඉතිරි ටික ඉදිරියට පරිවර්තනය කරන්න පුළුවන්. තව ක්‍රමයක් අපිට ගන්න පුළුවන්. ඒ තමයි භික්ඛු සංඝ පරිවුතෝ කියන පදය සත්තා කියන පදයට විශේෂණයක් විදිහට ඉදිරියට ගන්නත් පුළුවන්. භික්ඛු සංඝ පරිවුතෝ සත්තා. භික්ඛු සංඝයා පිරිවරණ ලද්දා වූ ශාස්ත්‍රෝන් වහන්සේ කියන විදිහට ගන්නත් පුළුවන්. නමුත් පොතේ දකින්න ලැබෙන්නේ අපි කිව්ව පළවෙනි ක්‍රමය. ඒ කියන්නේ සත්තා භික්ඛු සංඝ පරිවුතෝ හුත්වා කියලා මෙතෙන්ද පූර්ව ක්‍රියාවක් යොදාගෙන පරිවර්තනය කරන ක්‍රමය. බ්‍රාහ්මනෝ සක්කච්ඡං පරිවිසි බ්‍රාහ්මණයා මනවින් වැළඳ වීය. මහජනෝ සන්නිපති මහජනයා රැස් වූහ. මිච්ඡා දිට්ඨිකේන කිර තථාගතේ නිමන්තිතේ ද්වේ ජනකාය සනිපතಂತಿ මිච්ඡාදිට්ඨිකා අජ්ජ සමනං ගෝතමං පඤ්ඤා පුච්ඡාය විහෙට්ටි යමානං පස්සිස්සාමාති සම්නිපතಂತಿ සම්මාදිට්ඨිකා අජ්ජ බුද්ධ විෂයං බුද්ධ ලීලහං පස්සිස්සාමාති සම්නිපතಂತಿ මිච්ඡාදිට්ඨිකේන කිර
එතනදී සාමාන්‍යයෙන් කිර කියන එක අර්ථ දක්වන්න ඕනද නැත්නම් ඒක මේ කිර කියන පදය එන්න ඕනේ මේ සන්නිපතන්තේ කියන ක්‍රියාපදයට අවසානයේ. එතකොට මෙතෙන්දී අර්ථ දෙන්නේ අපි. ඒක සන්නිපතන්ති කිර කියලා තමයි මෙතෙන් අරන් අර්ථ දෙන්නේ. ඒ නිසා ඒක නොකිය අපි ඉදිරියට යමු. මිච්ඡාදිට්ඨි කියන කිර තථාගතේ විසදුටුවෙක් විසින් බුදුන්ට තථාගතේ නිමන්තිතේ බුදුන්ට ආරාධනාවක් කළ විට කල කල්හි ද්වේ ජනකාය ජන කොටස් දෙකක්. ඒ කියන්නේ ජන පිරිස් දෙකක්. ඒ කියන්නේ ජන පිරිස් දෙකක්. සන්නිපතන්ති කිර කියලා අර කිර කියන එක දැන් අර්ථ දෙන්න ගන්නවා මෙතන. සන්නිපතන්ති කිර. සන්නිපතන්ති කිර. ඒ කියන්නේ රස්වන්නේලු මිත්‍යා දිට්ඨිකා අජ්ජ සමනං ගෞතමං. එතකොට ඒ දේ ජනකාය කියනකොට ඒ ජනකාය දෙක කියන එකේ ජනකායන් දෙක තමයි. එක කොටසක් මිත්‍යා දෘෂ්ටික ජන කොටස, අනිත් කොටස සම්‍යක් දෘෂ්ටික ජන කොටස කියන කොටස් දෙක. එතකොට ඒ අතුරින් දැන් කියනවා මිත්‍යා දෘෂ්ටිකව මේ රැස් වෙන්නේ ඇයි කියන එක. මිච්ඡා දිට්ඨිකා මිත්‍යා දෘෂ්ටිකයෝ අද මිත්‍යා දෘෂ්ටික අද ශ්‍රමණ ගෞතමයන්ගෙන් සමණං ගෞතමං ශ්‍රමණ ගෞතමයන්ගෙන් කිව්වත් හරියද? නෑ මෙතන මෙහෙමයි. ඇත්තටම මෙතන මේ පඤ්ඤං පුච්චනාය විහෙකියමානං කියන පද කොටස ඉදිරියට ගන්න ඕනේ. ඒ කියන්නේ පඤ්ඤං පුච්චනාය විහෙකියමානං සමනං ගෞතමං. ඒ කියන්නේ ප්‍රශ්න විසඳීමෙන් වෙහෙසටපත් කරනු ලබන්නා වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පස්තිස්සාම ඉති දකින්නෙමු යයි සම්නිපතන්ති රැස්වෙත්. සම්මාදිට්ඨික අජ්ජ බුද්ධ විෂයං බුද්ධ ලීලං. සම්මාදිට්ඨිකයෝ අද බුද්ධ විෂයෙහි අසිරිමත් බුද්ධ ලීලාවේ අසිරිමත් බුද්ධ ලීලාව පස්තිස්සාමි මාති බලම් හයි රැස්වෙති. බලන්නෙමු යයි රැස්වෙති. පතන්ති රැස්වෙති. ඔව්. අත බ්‍රාහ්මනෝ කතබත්ත කිච්ඡං තථාගතං උපසම්පමිත්වා නීචාසනේ නිසින්නෝ පඤ්ඤපුච්චි බෝ ගෞතම තුම්මහකං දානං අදත්වා පූජං අකත්වා ධම්මං අසුත්වා උපෝසත වාසං අවසිත්වා කේවලං මනෝප දමන්තේනේව සග්ගේ නිබ්බන්තා නාම හොන්තිති. අනතුරුව අත බ්‍රාහ්මනෝ අනතුරුව බ්‍රාහ්මණයා කතබත්ත කිච්ඡං දන් වළඳා අවසන් කළ තථාගතං උපසංකමිත්වා බුදුන් වහන්සේ වෙත පැමිණ නිචාසනේ නිසින්නෝ මිටි ආසුනක හිඳගෙන ප්‍රඥං පුච්චි ප්‍රශ්න විචාලේය. බෝ ගෞතම තුම්මහකං බවත් ගෞතමයන් වහන්සේ තොපට දානං අදත්වා දන් නොදී පූජං අකත්වා පූජාත් නොකොට ධම්මං අසුත්වා බණත් නොඅසා උපෝසත වාසං අවසිත්වා සිල් සමාදන් නොවි කේවලං මනෝපසාදම තේන නේව මනෝපසාදමත්තේනේව සිල් සමාදන් වී හුදෙක් කේවලං හුදෙක් සිත පහදවා ගැනීම පමණකින්ම සිත පහදවා ගැනීම පමණකින්ම කියලා මම කිව්ව හරියට දන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ හිත පහදවා ගැනීම මාත්‍රයකින්ම එහෙමයි. සග්ගෝ නිබ්බත්තා නාම හොಂತಿ ස්වර්ගෙහි උපන්නෝ ඇද්දයි
බ්‍රාහ්මණ ඇසීය. බ්‍රාහ්මණ කස්මා මං පුච්චසි. බ්‍රාහ්මණය කුමකට ඒ ගැන විමසන්නේද? ඒ ටික ඉස්සෙල්ලා අපි වාක්‍ය කියාගෙන බ්‍රාහ්මණ කස්මා මං පුච්චාන්සි නනු තේ පුත්තේන මට්ට කුණ්ඩලිනා මයි මනං පසාදෙත්වා අත්තනෝ සග්ගේ නිබ්බත්ත භාවෝ කතිතෝති කදා බෝ ගෝතමාති නනු ත්වං අජ්ජ සුසානං ගන්ත්වා කන්දෙන්තා අවිදූරේ බහ පග්ගහ්‍ය කන්දන්තං ඒකං මානම දිස්වා අලංකතෝ මට්ට කුණ්ඩලී මාල බහරි හරිස්චන්දනු සස්සදෝ ති දීහි ජනේහි කතිත කතං පකාසෙන්තා සබ්බං මට්ට කුණ්ඩලී වත්තුන් කතේසි. බ්‍රාහ්මණය එතනදලා බ්‍රාහ්මණය කස්මා මං පුච්චසි. බ්‍රාහ්මණය කුමකට ඒ ගැන මා විමසන්නේද? එහෙමයි යත්තේ. හරිද? කස්මා කවර හේකින් මං පුච්චසි මගෙන් අසන්නේද? ඒ කියන්නේ මොකටද මගෙන් අහන්නේ? දැන් දැනගෙන ඉන්නේ කියලා කියන්නේ. එහෙමයි. නනු තේ පුත්තේන ඇයි තොප පුත්. එතකොට මෙහෙම නනු කියන එක එන්නේ මේක නනු කියන පදේ ප්‍රශ්න ඇසීමට යොදා ගන්න නිපාත පදයක්. ඒ නිසා ඒක මෙන්න මේ කතිතෝ නනු කියලා අවසානයේට තමයි යෙදෙන්නේ. ඒ නිසා ඉදිරියෙන් මේ තේ පුත්තේන මට්ට කුණ්ඩලිනා කියලා තමයි ගන්නේ. ඒ කියන්නේ තේ පුත්තේන තේ නුඹගේ පුත්තේන මට්ට කුණ්ඩලිනා පුත්‍ර වූ මට්ට කුණ්ඩලී විසින් කියලා ඉදිරියට ගමු. තොපගේ පුත්ත මට්ට කුණ්ඩලී විසින් මා කෙරෙහි මයි මනං පසාදිත්වා මා කෙරෙහි සිත පහදවා අත්තනෝ සග්ගේ දිබ්බත භාවේ තමන් ස්වර්ගෙහි උපන් බව කතිතෝති කීවේ නොවේද? කතිතෝ නනු කියලා අන්න දැන් අර නනු කියන එක ගන්නවා මෙතන. කතිතෝ නනු කීවේ නොවේද? එමයි. කතිතෝ නනු කදා බෝගෝතමාති භගවත් ගෞතමේනි. ආයමත් ඒකේ ගතිය නුනු කියලා. ත්වං අජ්ජ එතකොට මෙතන තව පදයක් තියෙනවා කදා භෝගෝතම කියනකොට භෝගෝතම භවත් ගෞතමයන් වහන්සේ කදා කවදාද දැන් මම දන්නේ නැතුව වගේ අහනවා කවද්ද කිව්වේ කියලා. සෝරි. භගවත් ගෞතමයනි ඒ කවදාද? ඔබ අද තං අජ්ජ ඔබ අද සොහනට ගොස් සුසානං ගන්ත්වා කන්දෙන්තා සොහනට ගොස් අඬද්දී අවිදූර බහ පග්ගහ්‍ය කන්දන්තං ඒ කියන්නේ ඒ අසලම දෙයත් හිසේ තබාගෙන හඬමින් හඬන්නා වූ ඒකං මානමන් දිස්වා එක් මානවයෙකු දැක අලංකතෝ මට්ට කුණ්ඩලී මාල බහරි හරිචන්ද්‍ර නුසස්සදු. ඒ කියන්නේ රත් හඳුන් තවරා මල් මාල පළඳ මෙහිම අපිට මේ වගේ තැන්වලදී හුඟක් වෙලාවට මේ පාඩේට අර්ථ නොදී නතර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පාලියෙන්ම කියාගෙන ඉදිරියට යන්න පුළුවන්. මොකද මේ කතාව මේ කොටස අපි දැන් දන්නවා මේ කලින් කතාවේ එන එකක්. ඒ නිසා මේක අලංකතෝ මට්ට කුණ්ඩලී මාලාභාරි මහානාධාරි හරිචන්දනුස්සදෝ ඉති යන යයි මෙසේ කියලා මේ ටික ඊටු ටිකට අර්ථ දෙන්න පුළුවන්. මේ කොටස අපි කලින් පරිවර්තනය කරලා තියෙන නිසා.
ජනෙහි කතිකතං කල කතා සිහිගන්වමින් දේහි ජනෙහි මේ දෙදෙනා විසින් කතිත කතා කරන ලද කතාව ප්‍රකාශ කරමින් සබ්බ මට්ට කුණ්ඩලීන් වත්තුන් කතේසි සියලු මට්ට කුණ්ඩලී වස්තුව දේශනා කළසේක. මට්ට කුණ්ඩලී කතේසි තේනේ වෙතං බුද්ධ භාසිතං නාම ජාත. තේන ඒව ඒ නිසාවෙන්ම ඒතං මේ මට්ට කුණ්ඩලී කතා වස්තුව බුද්ධ භාසිතං නාම ජාතං බුද්ධ භාසිතයක් නම් වීය. ඒ විදිහට ඒ දෙන්නේ. එතකොට මෙතන තියෙන කතාවේ කොටස අපි සාමාන්‍යයෙන් ගත්තොත් බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට දානය පිළියෙල කරලා පූජා කළා. එතකොට මහජනයා රැස් වුණා ඉතින්. දැන් හුඟක් වෙලාවට මේ වගේ අද කාලෙත් මෙහෙම නිකන් හිතාගන්න බැරි දෙයක් වෙනකොට පොඩ්ඩක් මිනිස්සු බලන්න මොකද්ද කියලා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක් විසින් බුදුරජාණන් වහන්සේට යම් ආරාධනාවක් කළොත් ජන කොට්ටාස දෙකක්, ඒ කියන්නේ පේස් දෙකක් රැස් වෙනවා. බොහෝ වෙලාවට ඉතින් මේ සාමාන්‍ය සමාජයේ ඉතින් ඕනම තැනක ඒ වගේ කොට්ටාස දෙකක් රැස් වෙනවා. ඒක ස්වභාවයක්. ඉතින් මෙතනත් එන්නේ මිත්‍යා දෘෂ්ටිකව රැස් වෙනවා. අද බවත් ගෞතමයන්ට පීඩා කරනවා බලන්න පුළුවන්. නැත්නම් බවත් ගෞතමයන් වහන්සේ පරදිනවා බලන්න පුළුවන් කියලා ඒ සතුටට රැස් වෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටිකේ සම්‍යක් දෘෂ්ටිකාට බුදුරජාණන් වහන්සේ සරණ ගියා. පස්සේ මේ අද අපට බුද්ධ විශ්ය බුද්ධ ලීලා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතරත්වය දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් භාවය දකින්න පුළුවන් කියලා හිතලා ඒ අය රැස් වෙනවා. එතකොට එහෙම රැස් වුණා. ඊට පස්සේ මෙතන ඒ බ්‍රාහ්මණයා අදින බුද්ධ ධාතනේ දානි වලින් අවසානයේ ඒක ආසනය කරලා භාග්‍යතුන් වහන්සේට තියලා ඉඳගෙන ප්‍රශ්නයක් අහනවා. කවුරු හරි වහන්සේට දානයක් දෙන්නේ නැතු පූජාවක් කරන්නේ නැතු ධර්මය අහන්නේ නැතු උපෝසත සීලයක් සමාදන් වෙන්නේ නැතු එක හුදෙක්ම හිත පහදවා ගැනීමෙන්ම පමණ නිවන් නෙමෙයි කියන්නේ ස්වර්ගයේ යන්න පුළුවන්. සුගතිය උපදින්න පුළුවන්. එහෙමයි ඉන්නේ. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේට මගෙන් අහන්න දෙයක් නැහැ. ඒක ඔබේ පුතාම කිව්වනේ කියලා. ඊට පස්සේ මෙයා ගන්නවා ගියාම කවද්ද කියලා. ඊට පස්සේ තමයි සියලුම මට්ට කුණ්ඩලී වස්තුව මෙතන දේශනා කරන්නේ. ඒ නිසාම මේ මට්ට කුණ්ඩලී කතා වස්තුව බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරපු බුද්ධ භාෂිතයකුත් වෙනවා කියලා සඳහන් කරනවා. හරි. මේ තං කතෙත්වා ච පන න කෝ බ්‍රාහ්මන ඒක සතං න ද්වේ සතානි අතකෝමයි මයි මනං පසාදෙත්වා සග්ගේ නිබ්බත්තානං ගණනා නාම නත්ති ආහ මහජනෝ න නිබ්බමති කෝ හෝති. දෙන්න කියන්න සාමනාස මේකේ මට තේරෙන්නේ මේ තං කතෙත්වාච පන න කෝ බ්‍රාහ්මණ කියන ටික අවුල්සාගතයි මට. ච පන තවදුරටත් විස්තර කරන්නේ නම් එතකොට ච පන කියන එක ඉක්‍රී තරම් අපි අර්ථ දෙනවා. ච පන තවදුරටත් විස්තර කරන්නේ නම් තං කතෙත්වා ඒ කියන්නේ තං කියන්නේ ඒ මට්ට කුණ්ඩලී කතා වස්තුව. තං ඒ මට්ට කුණ්ඩලී කතා වස්තුව කතෙත්වා දේශනා කොට බ්‍රාහ්මණ ඒක සතං 100ක් ද්වේ සතානි 200ක් නොව. එතකොට මෙහෙමයි කියන්නේ මෙතන ඉස්සරම තියෙන නකෝ කියලා පදයක් ඒ පදේ ගන්නවා ඒක සතන් වා කියන එක. නකෝ ඒක සතන් වා න දේ සතන් 100ක් 200ක් නෙවෙයි
එතකොට කොහොමද ඒක සාමාන්‍ය කියන්නේ 100ක් 200ක් නොව එහෙමයි. අතකෝ මයි මනං පසාදෙත් මා කෙරෙහි සිත පහදවා මයි මනං ප්‍රසාදිත්වා මා කෙරෙහි සිත පහදවා සග්ගේ නිබ්බත්තානං ස්වර්ගෙහි උපන්නන්ගේ ගණන නිබ්බතානං ගණනා නාම නත්ති උපන්නන්ගේ ගණනක් නැතයි වදාළහ හරි මහජනෝ නිබ්බතිකෝ හෝති. ඒ කියන්නේ මහජනයා තුල වෙනත් අදහසක් නැති. ඒ කියන්නේ ඒකමතික නොවිය කියලා ඉගත්තේ මම මෙතන අත එකල්හි මහජනයා න නිබ්බේමතිකෝ හෝති. නිබ්බේමතික කියන්නේ සැක නැති. එතකොට මෙතන න නිබ්බේමතික කියන්නේ සැක නැත්තේ නොවේ. ඒ කියන්නේ මේ මහජනයා සැක සහිතයි. න නිබ්බේමතිකෝ හෝති. සැක සහිත වෙයි. ඒ කියන්නේ මේ කතාව පිළිගන්න බැරි වෙයි. මේ ගණනේ හිත පහදවාගෙන ස්වර්ගයේ ඉපදිච්චාගේ ගණනක් නැහැ කිව්වම මේක පිළිගන්න මහජනයා බැලි වෙන බව දක්වනවා කියන එක තමයි කියන්නේ. එහෙමයි. අතස්ස අනිබිබ්බේමති භාවං විදිත්වා සත්තා මට්ට කුණ්ඩලී දේවපුත්තෝ විමානේ නේව සද්දින් ආගච්ඡිතුං අට්ටාසි. අතස්ස ඉන්පසු ඔවුන්ගේ මහජනයාගේ පිළිනොගැනීම බුදුන් වහන්සේ දැන විදිත්වා සත්තා කියන ගත්තා බුදුන් වහන්සේ දැන මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා විමානයක් සමගම විමානේව සද්දි විමානයක් සමගම ආගච්ඡතුති අට්ටාසි ප්‍රමේයවයි අදිස්ථාන කලහ. මෙතන අදිත්තාසි කියන්නේ අදිස්ථාන කළා කියන්නේ අදිස්ථාන කළසේක. සෝ තිගාවුත්තප්පමානේනව දිබ්බ බරණ පතිමණ්ඩිතේන අත්තභාවේන ගන්්වා විමාන ඕරිහ සත්තාරං වන්දිත්වා ඒකමන්තං අට්ටාසි. ඒ ටික ඒකත් අවුල්සාද කමෙන්ට් මම උත්සාහ කරා. එතන සාමණේරස තුන්ගව්වක් පමණ වූ දිව්‍ය රාජයාද කියන්නේ නැත්නම් ඉස්සෙල්ලා තුන්ගව්වක් පමණ වූ. ඇත්තට මෙතන මෙහෙමයි. තුන්ගව්වක් පමණ වූ ආත්ම භාවය. ඒ කියන්නේ යාගේ ශරීරයේ තියෙන තුන්ගව්වක් පමණ වූ කියන අර්ථයෙන් කියන්නේ. අති විශාල දිව්‍යමය ශරීරයේ ඒ ප්‍රමාණය තියෙනවා. ඒකදී මනුෂ්‍ය ලෝකයට එනකොට කන්තිනම් එයාට ඒ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. නමුත් මෙයා ඒ ස්වභාවිකව Tamanta තියෙන ඒ දිව්‍යමය ආත්ම භාවයේ ස්වરૂපයෙන්මයි එන්නේ. ඒ නිසා තමයි මෙතන කියන්නේ ඒ විදිහට. ඒ මනුෂ්‍ය කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා තිගාවත ප්‍රමාණේන ඒව තුන්ගව්ව පමණ ඌම දිබ්බාභරණ පටිමණ්ඩිතේ අත්භාගය දිව්‍යමය ආභරණයන්ගෙන් අලංකාරවත් වූ ආත්ම භාවයෙන් අවුත් පැමිණ විමානයෙන් බැස. එහෙමයි ගත්තේ දිබ්බාභරණ අත්භාවයෙන් අත්තභාවේන නාගන්්වා ආත්ම භාවයෙන් අවුත් විමාන ඕරුහිය විමානයෙන් බැස සත්තාරං වන්දිත්වා බුදුන් වහන්සේ වැඳ එකත් මන්තං අට්ටාසි එකත් පසව සිටියේ අතනං සත්තා ත්වං ඉමං සම්පත්තිං කිං කම්මං කତ୍වා
පටිලබීති පුච්ඡන්තු අනතුරුව බුදුන් වහන්සේ ඔබ මේ අනතුරු අතනං සත්තා අනතුරුව බුදුන් වහන්සේ ත්වං ඉමං ඔබ මේ සම්පත් කිං කම්මං කිනම් කර්මයක් කତ୍වා කොට පටිලබීති පුච්ඡන්තා කුමන කර්මයක් කොට ලද්දේ දැයි විමසන්නේ එහෙමයි ගත්තා පුච්ඡන්තෝ විමසනුයේ කියන ඉදිරි ටික ගාථාවෙන් තියෙනවා. හරි. අපි ගාථාව පරිවර්තනය කරමු. අභික්ඛන්තේන වන්නේන යං ත්වං තිස්සති දේවතේ උපාසෙන්ති දිසා සබ්බා ඕසදී වියතාරකා මම නම් ගත විදිය කියනනම් මන වඩන පැහැයෙන් හරි පෙනුවෙන් මෙහි සිටින දේව පුත්‍රයා ඔබ ඕසදී තරුවමෙන් හැම දිසාවක්ම බබලවයි කියලා මම ගත්තේ. ඉතින් හරිද මම කොහොමද කියලා. මන වඩන පැහැයෙන්. හරි. එතකොට අපි පද අන්වයත් එක්ක කියමු. එතකොට මෙතන ආලපනයේ තියෙන දේවතේ දේව පුත්‍රයෙනි ඊට පස්සේ ඕසදී තාරකා විය ඕසදී තාරකාවක් මෙන් අභික්ඛන්තේන වන්නේන කියන්නේ ඊටාම දීප්තිමත් වූ නැත්නම් ඊටාම පැහැපත් වූ වර්ණයෙන් සබ්බා දිසා සියලු දිශාවන් ඕබාසෙන්ති කියන්නේ බබලවමින් යා ත්වං කිට්ටසි කියනකොට ත්වං මෙතන යා ත්වං කියන දෙකටම එතනදී එක අර්ථයකින් ගන්නෙ යා ත්වං කියවම අපි යා කියන පදයට අර්ථ නොදී අතහැරලා ත්වං කියන පදයට පමණක් අර්ථ දෙනවා. ත්වං නුඹ කිට්ටසි සිටින්නේය. එතකොට මෙතන ඇත්තටම මේ යා කියන පදයක් දාලා තියෙනවානේ. යම් කිසි කෙනෙකුට තේරෙන්නේ නැති මේ තේරෙන්නේ දැනුමක් තියෙන කෙනෙකුට හෝ තේරෙන්නේ නැති මෙතන යා කියන්නේ ස්ත්‍රීලිංගික ය ශබ්දය. එතකොට ඇයි මෙතන යා කියලා ස්ත්‍රීලිංගික පදයක් දැම්මේ? දැන් මෙතන දේව පුත්‍රයා ඉන්නේ. නමුත් ඇයි මේ යා කියන ස්ත්‍රීලිංගය මේක තියලා තියෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්. මම හිතන දෙවියෝ ගැන කියනකොට ශ්‍රීලිංගයෙන් කතා කරන්නේ හුඟක් වෙලාවට. මම දන්නේ ඇයි කියලා හේතුව. දිසා ශබ්දය ඉත්තිලිංගයනේ සවනස දිසා යා දිසා කියලා නේද? යම් නෑ. මෙතන දේවතා කියන ශබ්දේ තියෙන්නේ. දේවතා කියන ශබ්දේ ඉත්තිලිංගිකයිද? දේවතා කියන එකේ ශබ්දලිංගයේ ඉත්තිලිංගිකයිනේ. ඒකේ අර්ථලිංගය නෙවෙයි. ඔන්න ඕකයි අතන තියෙන වෙනස. දේවතා කියන්නේ ඔව් දේවතේ කියන එක දේවතේ කියන්නේ ආලපනේ. ඔව් ආලපනේ. ආලපනේ නෙක. එතකොට දේවතා ශබ්දයේ ඉත්තිලිංගික නිසා මෙතන යාත්වං කියනකොට මේ යා කියන ශබ්දයේ ඉත්තිලිංගය තියෙනවා. දේව ශබ්දේ පුල්ලිංගිකයි. දේවතා කියනකොට ඉත්තිලිංගිකයි. හැබැයි ශබ්දලිංගයයි ඉත්තිලිංගික වෙන්නේ දේවතා ශබ්දේ. අර්ථලිංගය පුල්ලිංගිකයි. මම ඒකයි පාඩම් පළවෙනි පොත පටන් ගන්නකොටම කියාවුවා අර්ථලිංගය සහ ශබ්දලිංගය කියලා දෙකක් තියෙනවා. මේ දෙක පටලව ගන්න එපා කියන එක. දැන් මෙතන මේ දේවතේ කියනකොට දේව පුත්‍රයෙනි කියලා තමයි අපි පරිවර්තනය කරන්නේ. අර්ථයේ ඉත්තිලිංගික නෑ. නමුත් ශබ්දය දේවතා කියන ශබ්දයේ
එතකොට શબ્දයටද ෆස්ට් ප්‍රිෆරන්ස් දෙන්න ඕනේ සලකන්න ඕනේ පළමුවෙන්ම සලකන්න શબ્දය සලකලාද? මෙතන ශබ්ද ලිංගය. හරි. ඊට පස්සේ ඊළඟ කොටස. නැවත ආලපනයක් තියෙනවා. දේව කියලා. එතන පුල්ලිංගයක. දේව ඒ කියන්නේ ශබ්ද ලිංගය මම කියන්නේ. දේව පුත්‍රයනි. ඒකට මහානුභාව කියන එක විශේෂණ විදිහට ගන්න අවශ්‍යයි. මහානුභාව දේව මහා ආනුභාවයන් නැත්තා වූ දේව පුත්‍රයනි කියලා මෙතන කර්තෘ පදයක් නැහැ. එතකොට කර්තෘ පදේ දාගන්නට ඕනේ අහං කියලා. අහං මම තං පුච්ඡාමි. ඔබව විමසමි නැත්නම් ඔබගෙන් විමසමි. ඒකට මොකක්ද විමසන්නේ? මනුස්ස භූතෝ මනුෂ්‍යාත්ම භාවයක් ලැබ සිටින කලෙහි කිං පුඤ්ඤං අකාසි. මෙතන කිම කාසි කියන්නේ කිං අකාසි පද වෙන් කළා. එතකොට කිං කියන පදේ පුඤ්ඤං කියන පදයට විශේෂණයක් විදිහට ගන්නවා. ගැන ප්‍රශ්නයක් ඇසීම සඳහා කිං පුඤ්ඤං අකාසි කුමන පින්කම කරන ලද්දේද ඉති ගාතං ආහ යන්නේ ගාතාව වදාළසෙක්. ඒ විදිහට තමයි දෙන්න අර්ථ සපයන්නේ. ස්වාමීන් වහන්සේ මම නිකන් අර්ථය මම ලියුව කියන්න මම අන්වය පද මොකක්වත් තේරුමක් නැතුව කිව්වේ මහානුභාව සම්පන්න දේව පුත්‍රයෙක් දැයි ਵਿਚාරමි. මිනිසෙකු ලෙස කිනම් පින්කමක් කරන ලද්දේද? ඒක අදහස මම ලියුවේ. එතකොට නැහැ. එතන මහානුභාව කියන පදේ දේව කියන පදයට විශේෂණයක් විදිහට එන්නේ. ආලපණයට විශේෂණයක්. මහානුභාව දේව. ගාථා මාහ යන ගාථාව වදාළහ. දේව පුත්තෝ අයං මේ බන්තේ සම්පatti තුම්මේසු මනං පසාදෙත්වා ලද්ධාති. මයි මනං පසාදෙත්වා ලද්දා තේති. දේවපුත්තු අයං මේ බන්තේ ස්වාමීනි මා විසින් සම්පatti තුම්මේසු ලැබූ සම්පත් මෙහිමයි එතන අර්ථ ගන්නෙ. දේව පුත්තෝ දිව්‍ය පුත්‍රයා භන්තේ ස්වාමීනි මේ මා විසින් අයං සම්පatti මේ දිව්‍යමය සම්පත්තිය නැත්නම් දිව්‍යමය සැප තුම් හේසු ඔබ වහන්සේ කෙරෙහි චිත්තං ප්‍රසාදෙත්වා සිත පහදවා ලද්ධා ඉති ලබන ලද්දේ යයි කීවේය කියලා අපි එතන අර්ථ දෙනවා. එහෙමයි. මයි මනං පසාදෙත්වා ලද්දා තේති. තේ නුඹ විසින් මයි මා කෙරෙහි චිත්තං පසාදෙත්වා සිත පාදවාගෙන ලද්ධා ඉති මේ සම්පත් ලබන ලද්දේද ආම බන්තේති මහජනෝ දේව පුතරං ඕලෝකෙත්වා අච්චරියම් වත බෝ බුද්ධ ගුණ අදින්න පුබ්බකෝ බ්‍රාහ්මණස පුත්තෝ නාම අඤ්ඤං කිංචි පුඤ්ඤං අකත්වා සත්තරි මනං පසාදෙත්වා ඒව රූපං සම්පත්තිං පටිලබීති තුට්ටිං පවයිදෙසි. එසේ ආමබන්තේති එසේ ස්වාමීනි මහජනෝ දේව පුත්තං ඕලෝකිත්වා මහජනයා දිව්‍ය පුත්‍රයා දෙස බලා අච්චරියං මත බෝ පින්වත්නි ඒකාන්තයෙන් බුදු ගුණය ආශ්චර්යයි. අදින්න
පුබ්බක බ්‍රාහ්මණස්ස පුත්තෝ අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ පුත්‍රයා නාම අඤ්ඤං කිංචි වෙනත් කිසිදු පුඤ්ඤං අකත්වා පිනක් නොකොට සත්තරි මනං පසාදෙත්වා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ඒව රූපං මෙබඳු සම්පත්තිං සම්පත් පටිලබති ලද්දේ තුට්ටිං පවදේසි සතුට ප්‍රකාශ කළහ. එතන පවේදේසි sorry අතනේසං කුසල කම්ම කරණේ මනෝපුබ්බංගමෝ මනෝසෙට්ටා පසන්නේ නහි මනේන කතකම්මං දේවලෝකං මනුස්සලෝකං ගච්ඡන්තං පුද්ගලං ඡායාව න විජහතිති ඉදං වත්තුම් කතෙත්වා අනුසන්දින් ගටිත්වා පතිට්ඨාපිත මත්තිකං සාසනං රාජමුද්දාය ලාංඡනිතා විය ධම්මරාජා ඉමං ගාතමාහ අත නේසං කුසල කම්ම කරණේ ඉන්පසු ඔවුන්ට කුසල කර්ම කිරීමෙහිලා අත නේසං ඉන්පසු ඔවුන්ට කියන්නේ කාටද එතකොට මෙතන නේසං කියන්නේ මහජනයාට අන්න රසී සිටි මහජනයාට මනෝපුබ්බංග මනෝසෙට්ටෝ මනස පූර්වාංග වන බවත් මනසම ශ්‍රේෂ්ඨ කොට පවත්නා බවත් කියලා ගන්න. මනෝපුබ්බංගමෝ මනෝසෙට්ටෝ ඒකට මෙහෙම මනෝ ඒව පුබ්බංගමෝ හෝති කියලා ක්‍රියාවක් දාගන්න. මනසම පූර්වාංගම වෙයි. මනෝ ඒව සෙට්ටෝ හෝති කියලා අපි ක්‍රියාවක් දාන. මනසම ශ්‍රේෂ්ඨ වෙයි ඒ විදිහට. එහෙම. පසන්නේන හි මනේන කතකම්මං පහන් සිතින් කල කර්මය පසන්නේනහි මනේන කතකම්මං පහන් සිතින් කල කර්මය දෙවලෝකං මනුෂ්‍ය ලෝකං දෙව්ලොව හෝ මිනිස් ලොව ගච්ඡන්තං පුද්ගලං යමින් පුද්ගලයා යන්නා වූ පුද්ගලයා ඡායාව න විජහන්තිති කියලා පසුපස සෙවණැල්ල මෙන් එතකොට මෙහෙම නොහරින් ඡායා ඉව සෙවණැල්ල මෙන් න විජහති ඉති අත් නොහරි යයි ඉදං වත්තුම් කතෙත්වා කියා කතෙත්වා අනුසන්දින් ගටෙත්වා පූර්ව ප්‍රසන්දි ගලපා පතිට්ඨ පිත්තමත්තිකං සාසනං මෙතන දෙක කියවෙන්නේ පලකයක ලියන ලද හසුනට රාජමුද්‍රාව තබන්නා මෙන් ධර්මරාජයන් වහන්සේ මේ ගාථාව අදාළසේ මනුපුබ්බංගමා ධම්මා මනුසෙට්ඨා මනෝමය මනසාචි පසන්නේන වාසතිවා කරෝතිවා සතුනං සුපමං වීති ජාය වනපායිනීති තත්ත කිංචාපි මනෝති අවිශේෂණ සබ්බම්පි චතුභූමුඛ චිත්තං උච්චති ඉමස්මින් පන පදේ නියමියමානං වවත්තාපියමානං අට්ඨවිදං කාමාවචර කුසල චිත්තං ලබ්භති තත්ත මේ ගාථාවෙහි මනෝ ඉති මන යන වචනයෙන් අවිශේෂේන විශේෂයක් නැතිව සබ්බම්පි චතුභූමික චිත්තං සියලුම චතුභූමික චිත්තයන් කිංචාපි උච්චති කියන්නේ වුවත් කියලා එතන අර්ථ කරනවා. කිංචාපි උච්චති කියන්නේ
එහෙම කිව්වා වුණත් ඉමස්මින් ඵල පදේ මේ පදයෙහි ඒ කියන්නේ මෙතන මේ ගාථාව තුළ තියෙන මන කියන පදයෙහි නියමියමානං නියම කරනු ලබන්නා වූ වවත්තාපියමානං විවස්ථාපනී කරන්නා වූ පරිච්ඡිජ්ජමානං පිරිසිඳිනු ලබන්නා වූ කියලා අර්ථ දෙනකොට ඇත්තට මේ පද තුනෙන්ම කියන්නේ එකම අර්ථය ක්‍රම තුනක අට්ඨවිධං කාමාවචර කුසල චිත්තං ලබති අෂ්ටවිධ වූ කාමාවචර කුසල් සිත ලබයි කියලා කියනවා. ඒ කුසල සිත් 8 මෙතන ගන්න පුළුවන් කියලා කියනවා. නමුත් ඒ කියන්නේ මේ ගාථාවට අදාළව දැන් මේ එකින් එක මේ අඩු කරගෙන යන්නේ. දැන් මෙතන අවිශේෂයෙන් ගන්න පුළුවන් ක්‍රමයේ කිව්වා. අවිශේෂයෙන් ගන්න පුළුවන් චතුභූමික කුසල් සිත් ඔක්කොම. නමුත් මේ ගාථාවේ මනෝ කියන පදයෙන් ගන්න පුළුවන් අෂ්ටවිධ වූ කාමාවචර කුසල සිත්. නමුත් තවදුරටත් කියනවා තවදුරටත් මේක චුට්ටක් විශේෂ කරනවා කොටු කරනවා කොහොමද වත්තු වශයෙන් 50 හරිය මානම් තතෝපි සෝමනස්ස සාගතං ඥාන සම්පයුක්ත චිත්තමේව ලම්බති තතෝ අපි ඒවා අතුරිනුදු ඒ කියන්නේ අෂ්ටවිධ වූ කාමාවචර කුසල චිත්තයන් අතුරිනුදු වත්තු වශයෙන් ආහාරිය මානම් අන මේ කතා වස්තුවට අනුව මේ වස්තු වශයෙන් මේ කතා වස්තුවට අනුව ආහාරී මානං ගෙනහැර දක්වනු ලබන කල් ගෙනහැර දක්වනු ලබන විට සෝමනස්ස සහගතං ඥාන සම්ප්‍රයුක්ත චිත්තමේව ලබ්ධති. කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතම මෙතන ලැබෙනවා කියලා කියනවා. එතකොට මේ මනෝ කියන පදයට ආකාර තුනකට අර්ථ දුන්නා. පළවෙනි අර්ථය අවිශේෂ අර්ථය. ඒ අවිශේෂාර්ථයට ගන්න පුළුවන් සියලුම චතුර්මුඛ කුසල් සිත්. මේ ගාථාවේ හැටියට මේ ගාථාවේ මෙතන මනෝ කියන පදයට අර්ථ දෙනකොට කියන්න පුළුවන් අෂ්ටවිධ වූ කාමාවචර කුසල් සිත් ටික. ඊට පස්සේ මෙතන මේ සිදුවෙච්ච කතාවස්තුවට අනුව ගෙනහර දැක්වුවොත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිත ලැබෙනවා කියලා කියනවා. එතන ඇත්තටම අපිට කියන්න පුළුවන් මෙතන මේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිත අසංකාරික සිතක් කියන එක කියන්න පුළුවන්. මොකද මේ වෙලාවේ මට කුණ්ඩලී දරුවා බුදුරජාණන් වහන්සේට වඳිනකොට එයා කල්පනා කළේ ඉන්නකම් දානයක් දෙන්නත් බැරි වුණා. දැන්වත් මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කුසලයක් සිද්ධ කරගන්න ඕනේ කියලා තමන් තුලින්ම නිරායාසයෙන්ම ආපු ආද්‍යාශයෙන් තමයි මෙතන වෙන්නේ. ඒ නිසා ඒක අසංකාරිකයි කියලා ගන්න පුළුවන්.